හරි. අපි අද ඉඳන් පටන් ගන්න යන්නේ අපේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කුප්පි ටික. හරිද? ඒකට ඉස්සෙල්ලාම මම අද කතා කරන්න යන ලෙසන්ස් දෙක තමයි ඉන්ට්‍රොඩක්ෂන් ලෙසන් එකයි ප්‍රොජෙක්ට් සිලෙක්ෂන් සෙකන්ඩ් ලෙසන් එක. ෆස්ට් ලෙසන් එකයි සෙකන්ඩ් ලෙසන් එක. හරිද? එතකොට මම ඉස්සෙල්ලාම කියන්න ඕනේ මම මේ කුප්පිය කරන්න ප්ලෑන් කරන් ඉන්න විදිහ. මම හිතන් ඉන්නේ මේක දැන් මේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කියන ලෙසන් එක ගත්තාම මේ ගොඩක් තියරි තියෙන ලෙසන් එකක් සහ සමහර තැන්වල පොඩි පොඩි සම්ස් තියෙනවා. තියරි ගොඩක් තියෙන හන්දා අපි ස්ලයිඩ් එක පෙන්නලා ස්ලයිඩ් එකේ තියෙන එකමයි කියනකට වඩා හොඳයි ඔයාලට මයින්ඩ් මැප් එකක් විදිහට ඒ ලෙසන් එකේ සමරි එක මම කරගෙන යන ගමන් මෙතන වලට ඇඳලා පෙන්නුවා. ඒකට ඔයාලගේ ඔළුවට යයි ඒක කියලා මම හිතනවා. අපි ඒ විදිහට කරගෙන යමු. ඊට අමතරව සම්ස් එහෙම තියෙන තැන් වලදී මම මේක ඒ විදිහට පෙන්නන්නම් සහ ස්ලයිඩ්ස් වලින් ලෙක්චර් එක මිස්ගේ ස්ලයිඩ්ස් වලින් එක්සැම්පල්ස් සමහරව මම පෙන්නනවා. හරිද? හරි. අපි දැන් පටන් ගමු අපේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කුප්පිය ෆස්ට් ලෙසන් එකයි සෙකන්ඩ් ලෙසන් එකයි. දැන් මම මේක පටන් ගන්න කලින් ඔයාලට මතක ඇති අපි A level වලට කරා ඉන්ඩිවිජුවල් ප්‍රොජෙක්ට් එකක් සහ ගෲප් ප්‍රොජෙක්ට් එකක් නේ. එතකොට අපි මේ ප්‍රොජෙක්ට්ස් තමයි ඒ වගේ ඒවා ගැන තමයි මෙතනදී අපි කතා කරන්නේ. ඒකෝ දැන් අපි මේ ප්‍රොජෙක්ට් එක හදන්න ගියාමත් අපි ඉස්සෙල්ලාම ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් හදලා අපි ඒක අපේ මිස්ටර්ට පෙන්වනවා. ඒකට එයාලා ඒක හොඳයි කියලා ඒක කරන්න පටන් ගන්න කියලා කිව්වහම අපි ඒකට පොඩි ෂෙඩියුල් එකක් හදනවා. ඒ ෂෙඩියුල් එක හදලා මෙන්න මේ කාලය ඇතුළත මම මේ ඉවර කරනවා කියලා හදලා දානවා. ඒක සාමාන්‍යයෙන් ගොඩක් ප්‍රොජෙක්ට්ස් වල තිබ්බේ අපිට අපි ඉන්ෆර්මේෂන් හොයලා අපි ඒක ලියන එකනේ. රිසෝස් පර්සන් කෙනෙක් එක්ක කතා කරලා පොත් වලින් බලලා ඉන්ටර්නෙට් එකෙන් බලලා අපි ලිව්වා. සමහර ප්‍රොජෙක්ට්ස් තිබ්බා මොඩල්ස් අපි හදුවා සමහර කට්ටිය. ඒකට ඒ වගේ වලදී පොඩි පොඩි කොස්ට්ස් එහෙම යන්නේ නැති. මේ මොඩල් එක හදන්න, පාට කරන්න, එක එකව කරන්න. ඊට පස්සේ අපි සමහර කට්ටියන් අපි උදව් ගත්තා. අපේ අම්මලා තාත්තලාගෙන්, යාළුවන්ගෙන්, ටීචර්ස්ලාගෙන් අපි උදව් ගත්තා මේක හදන්න. මෙන්න මේ වගේ දෙයක් තමයි අපි මේ ලෙසන් එකේදීත් කතා කරන්නේ. හැබැයි ඊට වඩා ෆෝමලයිස්ඩ් විදිහකට ඊට වඩා ෆෝමල් විදිහකට. මොකද අපි මෙතන මේ කතා කරන ප්‍රොජෙක්ට්ස් අයිති වෙන්නේ අදාළ වෙන්නේ බිස්නස් ඕගනයිසේෂන් ව්‍යාපාරයකට. ව්‍යාපාරයක් ගත්තාම අපිට අපේ A level ප්‍රොජෙක්ට් එක වගේ අර නිවි හැනහිල්ල හදන්න බෑ. නේ? ඒකට ඒකට ඊට වඩා ෆෝමල් සහ සීරියස් ස්ටෙප්ස් ටිකක් ෆලෝ කරන්න තියෙනවා. නේ? අපි ඒ ටික තමයි කතා කරන්නේ. හැබැයි අර ඔයාලට බේසික් අන්ඩර්ස්ටෑන්ඩින් ගන්න පුළුවන් ඔයාලගේ A level ප්‍රොජෙක්ට් එක වල මතක් කරගත්තොත්. හරිද? හරි අපි දැන් පටන් ගමු මේකේ තියෙන ටොපික්ස් ටිකෙන්. overview එකේ තියෙන පළවෙනි ටොපික් එක what is a project? so project එක ගත්තාම දැන් මම දැනටමත් කිව්වා වලට පොඩි idea එකක් දුන්නා. project එකක් කියන්නේ පළවෙනි ටොපික් එක. එතකොට project එකක් කියන්නේ a temporary structure set up with specific aim of delivering an identifiable end product. a temporary structure. වර මේ project එකට අපි හදන project එක කරන්න ගන්න කාලය ඉතාම කෙටි. ඉතාම කෙටි කියන්නේ එක කාල සීමාවක් ඇතුළත තමයි කරන්නේ. අපි හැමදාම කර කර ඉන්නේ project එකක් කිව්වම. ඒක අපි ඉක්මනට කරලා ඉවර කරන එකක්. එතකොට temporary structure කියන්නේ structure කියන එකත් ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. organizational structure එක මිනිස්සු එකතු වෙන විදිහ ප්‍රොජෙක්ට් එකට මිනිස්සු එකතු වෙන විදිහ රිසෝසස් යූස් කරන විදිහ හදන ඩොකියුමන්ට්ස් ඒ හැමදේම එක කාල සීමාවක් ඇතුළත තමයි අපි කරන්නේ. එතනින් එහාට අපි ඒක කරන්න යන්නේ නැහැ. එතනින් එහාට අපි මේ ප්‍රොජෙක්ට් එකෙන් එහාට අපි අරන් යන්නේ ප්‍රොජෙක්ට් එකෙන් තියෙන ලර්නින් එක. හරිද? එතකොට a temporary structure set up with specific aim of delivering an identifiable end product. දැන් project proposal individual project එකක් ගත්තත් අපි A level එකේ අන්තිමට එන්නේ project එක තමයි ඒ ප්‍රොජෙක්ට් එකේ report එක තමයි end product එක. මොඩල් එකක් කරනවා නම් ඒ මොඩල් එක තමයි end product එක. හරිද? an identifiable end product. හරිද? ඒක deliver කරන එක තමයි aim එක. හරිද? හැබැයි ප්‍රොජෙක්ට් එකක් කිව්වහම හැම දෙයක්ම ප්‍රොජෙක්ට් එකක් වෙනවා. අපි business organization එකෙන් උදාහරණයක් විදිහට ගත්තොත් හිතන්න business organization එක
accounting department එකේ bills ටික එකතු කරන එක project එකක්ද? ඊට පස්සේ bills ටික එකතු කරලා ඒවා ledger එකේ ලියන එක project එකක්ද? නැහැ. මොකද ඒවා දිගින් දිගටම හැමදාම අපි on a daily basis කරන්න ඕන දේවල් සහ ඒකට එක time limit එකක් නැහැ. මේ කාලේ නම් මේ කාලය ඇතුළත විතරයි අපි bills එකතු කරන එක කරන්නේ. මේ කාලේ නම් මේ කාලය ඇතුළත විතරයි අපි ledger එකක් හදන කරන්නේ. නැහැ business එක පවතින තාක් කාලේ ඔක්කොම අපි කරගෙන යන්න ඕන. එතකොට ඒවා projects වෙන්නේ නැහැ. ඒකට හැම දෙයක්ම projects වෙන්නේ නැහැ. අරවටත් මොනවද කියන අරවට කියන අපි activities නැත්නම් business processes. business එකේ වෙන පොඩි පොඩි processes. ඒ processes වල එකතුවක් වෙන්න පුළුවන් project එකක් කියන්නේ. දැන් එතනදී අපි කියන එක එතකොට දැන් ඔයාලට හිතන්න පුළුවන් business එක කියන්නේ project එකක් කියලා business එක කියන්නේ project එකක් නෙමෙයි. මේක අපි ගොඩ කාලයක් පැවතෙන දෙයක්. ඒකට ඒක time limit එකක් නැහැ. හරිද? එතකොට ඒක තමයි project එකක් කියන්නේ. A temporary structure and has a specific aim of delivering an end product. ඒකේ keywords ටික මතක තියාගන්න. temporary structure එකක් end product එකක් තියෙනවා, identifiable end product එකක් තියෙනවා. aim එක වෙන්නේ ඒක ඒ identifiable end product එක deliver කරන එක. ඒක සපයන එක. හරිද? එතකොට අපි ඊට පස්සේ කතා කරන්න යන්නේ project එකක තියෙන characteristics ගැන. හරි. characteristics කියන්නේ project එකට තියෙන විවිධ ලක්ෂණ. project එකක් වෙනස් වෙන්නේ මොන විදිහටද? අනිත් දේවල් වලින්. ඒකද පළවෙනි එක තමයි has a specific objective. specific objective එකක් තියෙනවා project එකකට. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි research project එක ගත්තොත් ඒ report එක. A level project එක ගත්තොත් ඒ අන්තිමට හදන report එක හරි model එක හරි මොකක් හරි ඒක. හරිද? මේ specific objective එක තමයි අපි ඒක deliver කරන එක. නේ? හැබැයි දැන් මෙතනදී අපිට explain කරලා තියෙනවා with has a specific objective that is with a focus on the creation of business value to be completed within certain specifications. මෙතනදී කියන්නේ මම කියන්නේ අපි මෙතනදී කතා කරන්නේ මේවා business එකට අදාළ කරලා organization එකට අදාළ කරලා හැමදේම business ගැන තමයි මම මෙතන කතා කරන්නේ. මෙතනදී කියනවා මේ project එකේ objective එක වෙන්නේ ultimate objective එක වෙන්නේ creation of business value. ඒ business එකට value එකක් add කරන business value අපේ customers ට value එකක් add කරන employees ව මේ aim කරලා කරන project එක නේ employees ට value එකක් add කරන කාව aim කරලාද මේක කරන්නේ ඒ කරන process එක හරි මනුස්සයව හරි aim කරලා එයාට value එකක් add වෙන විදිහේ objective එකක් තමයි set වෙන්නේ has a specific objective to add value basically to be completed within certain specifications. There are specifications ටිකක් අපිට ඔහේ කරගෙන යන්න බෑ අපිට හිතෙන විදිහට. Specifications are standards තියෙනවා. හරිද? Second characteristic එක වෙන්නේ has a defined start and end date. මොකද temporary structure එක. ඒකට පටන් ගන්න දවසක් තියෙනවා, ඉවර වෙන දවසක් තියෙනවා. අවුරුද්දක් වෙන්න පුළුවන්, අවුරුදු 5ක් යන project එකක් වෙන්නත් පුළුවන්. එහෙම set date එකක් තියෙනවා. පටන් ගන්න දවසක් තියෙනවා, ඉවර වෙන දවසක් තියෙනවා. has funding limits. ඒකට අපිට business එකක් ගත්තොත් ඒ business එකෙන් project එකක් කරනවා නම් business එකේ තියෙන ඔක්කොම සල්ලි ටික අපි මේ project එකට දාන්න බෑ. project එකට අදාළව වෙනම budget එකක් තියෙනවා. ඒ budget එකෙන් තමයි අපි සල්ලි use කරන්නේ. හරියට has funding limits. ඒකට ඒ budget එකට අපේ funds ටික limit වෙලායි තියෙන්නේ. ඊට අමතරව අපිට තව business එකෙන් මේ තව 10000ක් 20000ක් එහෙම ගන්න බෑ. project එකට වෙන් කරලා තියෙන සල්ලි ටික විතරයි අපිට use කරන්න පුළුවන්. ඊළඟ characteristic consumes human and non-human resources. Resources අනිවාර්යෙන් business එකක් කරගෙන ඉතින් resources අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ project එකට එක එක resources අපිට අවශ්‍ය වෙනවා. සල්ලි වෙනවා, මිනිස්සු වෙනවා. ඒ දැන් project එකට අදාළව හදන දේට අදාළ එක එක බඩු බාණ්ඩ ඕන වෙනවා. resources අවශ්‍ය වෙනවා. ඊළඟ characteristic එක multifunctional. ඒකට ඒ කියන්නේ project එකක් කිව්වහම ඒක එක business එකේ තියෙන එක function එකක් අදාළ කරගෙන මේ සාමාන්‍යයෙන් කරන්නේ. මේක සාමාන්‍යයෙන් collection of functions. function එකක් කියන්නේ මොනවද? IT function. business එකක් ගත්තොත් IT function තියෙනවා. HRM තියෙනවා. accounting and finance තියෙනවා. production function එක තියෙනවා. මේ ඔක්කොම කියන්නේ මේවට කියන්නේ functions. ඒක මේ හැම function එකෙන්ම දායකත්වය ලැබෙනවා අපිට project එකක් කරන්න. හරි ඒ හැමෝගෙම එකතුවකින් තමයි මේ project එකක් සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ.
හරිද? ඕවා ටික තමයි characteristics ටික. ඊළඟට අපේ slide එකේ ගොඩක් examples දීලා තියෙනවා projects වලට. slide එකේ එක slide එකක් තියෙනවා. මේකේ projects වලට එක එක examples දෙනවා. construction project එක, IT projects, movie projects, administrative projects ඔන්න ටිකේ ගොඩක් තියෙනවා. ඔයාලට ඒවා බලලා idea එකක් ගන්න පුළුවන් slide එකෙන්. හරිද? මම මගේ note එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ඊළඟට අපි කතා කරන්න යන topic එක වෙන්නේ project management. දැන් අපිට project එකක් ගැන අපි idea එකක් තියෙනවා. අපි කරන්න යන්නේ ඒ project එක manage කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක. project management. හරිද? අපි කතා කරන්න යන්නේ මේ project එක manage කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක. ඒකට මේ යටතේ අපිට එක එක පැතිකඩ ගැන සහ topics ගැන කතා කරන්න තියෙනවා. ඒ topic එකක් තමයි ඉස්සෙල්ලාම අපි කතා කරමු මොකද project management එක කියන්නේ කියලා. Application of knowledge, skills, tools and techniques to project activities to meet project requirements. ඒ කියන්නේ basically project එකක් manage කරන්නේ කොහොමද කියලා. ඒ project එකක් පටන් ගන්න ඒකට knowledge, skills, tools, techniques ඔය ටික ඔක්කොම එකතු කරලා ඒවා හරියට පාලනය කරන එක, ඒවා හරියට ඒ වගේ flow එක හරියට සිද්ධ වෙනවද බලන එක, project එක ගානට සිද්ධ වීගෙන යනවද කියලා බලන එක තමයි project management කියන්නේ. To ultimately reach the project requirements. project එකේ goal එක, project එකේ requirement එක achieve වෙනවද? මේ දේවල් ටික එකතු වුණයින් පස්සේ knowledge, skills, tools, techniques ඔය ඔක්කොම ටික එකතු වුණයින් පස්සේ අන්තිම goal එක achieve වෙනවද කියන එක ensure කරන්න මේ resources හැමදේම පාලනය කරන එක, manage කරන එක තමයි project management කියලා කියන්නේ. හරිද? එතකොට this is different to general management as project management brings unique focus shaped by the goals, resources and schedule of each project. දැන් මෙතනදී management general management කියන්නේ business එක management එකට වඩා ටිකක් වෙනස් මේක. මොකද අපි මෙතනදී මේ කතා කරන management එක focus වෙලා තියෙන්නේ project එකට. project එකකට. project එකක් කියන්නේ පොඩි දෙයක්. ඒ කියන්නේ temporary කාලයක් ඇතුළත తాවකාලික දෙයක්, ඉක්මනට ඉවර වෙන දෙයක්, end date එක start date එකක් තියෙන දෙයක්. ඒ වගේ ඒවා ගොඩක් manage කරන එක ඒවා ගොඩක් manage කරන project managers එකක් කරනවා තව එකකට යනවා ඒ වගේ නේ. එතකොට මෙයා general management වලට වඩා business management වලට වඩා වෙනස් දෙයක් කරන්නේ මෙයා project එකක් manage කරන්නේ ඊට වඩා focused එකකට. business management වලට focused. හරිද? focused කියන්නේ ඊට වඩා පොඩි scope එකක් තියෙන business management වලට වඩා. හරිද? අනිත් එක තමයි මේ project management ගත්තාම project එක manage කරන්න ගියාම අපිට එක එක constraints එනවා. හරිද? අපිට project එක manage කරන්න පටන් ගත්තාම අපිට හම්බ වෙනවා එක එක දේවල් අපිට ඕන විදිහට නැහැ කියලා. අපිට අවශ්‍ය විදිහට හැමදේම නැහැ කියලා. ඒකට අපි ඒ constraints නිසා තමයි අපි ඇත්තටම project management කරන්න ඕනේ. හරිද? constraints. මොනවද මේ constraints? mainly constraints තුනක් තියෙනවා. cost, time and scope. ඔය project එක manage කරන්න ගියාම අපිට තේරුම් යනවා අපිට අවශ්‍ය විදිහට costs වියදම් පාලනය කරන්න අමාරුයි. time එක manage කරන්න අමාරුයි. අපිට අවශ්‍ය තරම් ඕන තරම් කාලයක් නැහැ මේ project එක කරන්න. scope එක අපි එක define scope අපි එක limits ඇතුලේ තමයි අපි වැඩ කරන්නේ. එක limits ඇතුලේ තමයි වැඩ කරන්නේ. අපිට ඒකට ඕන ඕන විදිහට එක එක දේවල් add කරන්න, ඒකෙන් එක එක දේවල් අයින් කරන්න බෑ. ඒක වෙනවා නම් ඒක හරිම formal විදිහකට වෙන්න ඕන. එතකොට ඒ අනුව main constraints තුනක් තියෙනවා. cost, time and scope. හරිද?
cost time and scope කියලා constraints තුනක් තියෙනවා. මේ constraints නිසා තමයි අතරම අපි project management කියන දේ කරන්න ඕනේ. project එක manage කරන්න ඕනේ. මොකද මේ constraints එක්ක වැඩ කරද්දී ඒවා අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්නත් බෑ. අඩුවෙන් පාවිච්චි කරන්නත් බෑ. හරිද? ඒක අපි ගානට පාවිච්චි කරන්න ඕනේ. ඒක තමයි management කියන දේ අපිට අවශ්‍ය වෙන්නේ මෙතනදී. හරිද? ඒක cost ගත්තාම budget එකකට වැඩ කරන්න ඕනේ. time ගත්තාම time frame එකක් දීලා තියෙනවා. ඒ ඇතුලේ වැඩ කරන්න ඕනේ. scope එක ගත්තාම workload එක තියෙනවා. එක workload එකක්. ඒ workload එක ඇතුලේ තමයි අපි වැඩ කරන්න ඕනේ. හරිද? එතකොට budget එක හරියට ඒ budget එක ඇතුලේ වැඩ කරන එක success fact එකක්. time schedule එක ඇතුලේ වැඩ කරන එක success fact එකක්. ඊට පස්සේ scope එක ලොකු වෙනස්කම් වලට ලක් වෙන්නේ නැතුව සහ scope එකෙන් අනවශ්‍ය විදිහට වැඩ අඩු කරන්නේ නැතුව කරන එක success fact එකක්. හරිද? example එකක් විදිහට ගත්තොත් a construction project with a budget of 5 million ගම cost constraint එක to be completed within 6 months time constraint එක within 6 months to make 10 rooms and 1 swimming pool. 10 rooms and 1 swimming pool එක තමයි scope එක. ඒක තමයි යාළුවා කරන්න ඕනේ වැඩ ටික මේ project එක ඇතුලේ. ඒක තමයි constraints ටික. හරිද? ඒකට ඒ ටික තමයි constraints ටික අපි project management ගැන කතා කරද්දී තියෙන. ඒත් එක්කම project management කරගෙන යද්දී අපිට එක benefits උත් වෙනවා. මේ project management කියන එක හරියට කරොත් ඒකෙන් benefits ගොඩකුත් අපිට හම්බ වෙනවා. හරිද? benefits of project management. benefits of project management. ඒවා ඇත්තටම කියවගෙන යන්න පුළුවන්. ලොකු දෙයක් නෑ explain කරන්න. මම නිකන් කියාගෙන යන්නම්. තේරෙන විදිහට. Clear identification of functional responsibilities to ensure that all the activities are accounted for regardless of personnel turnover. project එකෙන් වෙන්න ඕන ඔක්කොම activities ටික අපිට identify කරගන්න පුළුවන් project management කරන එකෙන්. මිනිස්සු එහෙම වුණත් මිනිස්සු ඉන human resource එක අඩු වුණත් human resource එක වෙනස් වුණත් අපේ අතේ තියෙනවා මොන මොන activities ටිකද මේ project එකෙන් වෙන්න ඕනේ කියලා. ඒක අපිට ඒ අනුව අඩු තැන් වලට අවශ්‍ය විදිහට දාගෙන manage කරන්න පුළුවන්. ඊළඟට minimize the need for continuous reporting. project management කරද්දී අපි ඒක formal විදිහකට කරන්නේ. ඒකට එක වෙලාවට report කරන්න documents හදන්න ඕනේ නැහැ. ඒ documents හදන්න එක වෙලාවක් තියෙනවා. ඒ වෙලාව ඇතුළත තමයි අපි ඒ documents ටික හදන්නේ. ඒ කාලය ආවම තමයි documents ටික හදන්න. ඊට කලින් හදින්න ඕනේ නැහැ. ඊට පස්සේ කරක් වෙලා හදන්නත් බෑ. සහ ඒකට අනවශ්‍ය විදිහට අපි වද වෙන්න ඕනේ නැහැ. මොකද ඒකට යොදවලා තියෙන කාලයක්. ඒ කාලෙදී අපි මේ documents ටික හදුවම හරි. ඊළඟ identification of time limits for scheduling. අපිට time constraint එක අපි දන්නවා කියන්නේ අපේ project එකේ අපිට time එක ඇතුළේ තමයි වැඩ කරන්න තියෙන්නේ කියලා අපිට identify කරගන්න පුළුවන්. project management කියලා එක වෙන්නේ නැත්නම් අපි මොන කාලෙදි ඉවර කරන්න ඕනේ කියලා දන්නේ නැහැ. එක එක වැඩේට කොච්චර වෙලා යනවද කියලා දන්නේ නැහැ. තියෙන වැඩ ටික මොනවද කියලා දන්නේ නැහැ. එක එක වෙලාවට අපි documents හදනවා. ওই ටික තමයි අනිත් පැත්තට project management නැති එකේ disadvantages ටික වෙන්නේ. මේකෙම අනිත් පැත්ත benefits වල. හරිද? ඊළඟ එක identification of a methodology for trade-off analysis. ඒ කියන්නේ දැන් resources වෙනස් කරන්න ඕන project එකේ. project එකේ තියෙන resources ටිකක් add කරන්න ඕනේ නැත්නම් අයින් කරන්න ඕනේ. එහෙම කරද්දී මොකද trade-off එක? ඒ කියන්නේ එකක් අඩු කරොත් අපිට මොන වගේ effect එකක්ද project එකට දෙන්නේ? එක resource එකක් අඩු කරොත් human resource එකෙන් මෙච්චර හිතන 5 දිනක් අයින් කරලා දැම්මොත් වැඩ කරන කට්ටිය අපිට මොකද්ද වෙන impact එක project එකට? තව මොනවා හරි materials එක වැඩිපුර ගෙන්න ගන්නවා නම් අපේ cost එකට මොකද්ද වෙන impact project එකේ. ඒකට trade off එක අපිට බලා ගන්න පුළුවන් project management කියන එක අපි හරියට කරොත්. ඊළඟට measurement of accomplishment against the plan. So project management කියන්නේ අනිවාර්යෙන්ම අපි plan එක අනිවාර්යෙන්ම හදන දෙයක්. එතකොට මේ plan එක අනුව අපිට අපේ performance එක අපේ accomplishments අපි කොච්චර දුරකට වැඩ කරගෙන ඇවිල්ලාද කියලා අපිට ඕනම අවස්ථාවකදී බලා ගන්න පුළුවන් මේ plan එකත් එක්ක compare කරලා. ඉතින් දැන් ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ඒකට මාස 6ක ප්‍රොජෙක්ට් එකක්. මාස 2ක් ඉවරලා අපිට බලන්න පුළුවන් මේ මාස 2කට අදාළ වැඩ ටික ඔක්කොම කරලා තියෙනද. ඒක බලන්න පුළුවන් මොකෙන්ද? plan එක prefer කරලා. plan එකක් තියෙන්නේ අපි project management කියන එක හරියට කරන නිසා. හරිද? ඊට early identification of problems so that the corrective actions may be followed. හරියට plan එකකට අපි වැඩ කරගෙන යද්දි මේ වගේ මම කිව්වා වගේ දැන් plan එකත් එක්ක අපි මාස 2 ඇතුළත වෙන්න ඕන වැඩ ටික ඔක්කොම plan එකත් එක්ක compare කරලා බැලුවම අපිට දැනගන්න පුළුවන් වෙනවා සමහරවිට අපි ඉන්නේ plan එකට පිටිපස්සෙන්. අපිට කරන්නේ මාස් දෙක විරදි කරන්න දෙන වැඩ ටික කරලා නැහැ අපි.
ඒකට ඒ ටික අපි එතනදී තේරෙනවා මේ ප්‍රොජෙක්ට් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් නිසා මේ ඉක්මනට වැඩ ටික වෙන්නේ නැත්තේ. අපි ඒවා අයිඩෙන්ටිෆයි කරගෙන අපිට ඉක්මනට ඒවා නිවැරදි කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කියන concept එක නිසා තමයි මේ ඔක්කොම benefits එන්නේ. ඊට පස්සේ improved estimating capability for future planning. plan එකක් තියෙද්දි අපි ඉස්සරහට plan කරන්න පුළුවන් අවස්ථා වැඩි. මොකද අපි දන්නවා මේ කාලෙදී මේ දේවල් වෙනවා. uncertain events එන්න පුළුවන්. හැබැයි අපි දන්නවා අපිට කරන්න තියෙන විදිහ මේ ටික. එතකොට මොනවා හරි වෙනස්කම් කරන්න ඕන නම් future අනාගතේ අපිට මොනවා හරි දේවල් වෙනස් කරන්න ඕන නම් ඒවට ගොඩක් වැදගත් වෙනවා project management framework එකක් ඇතුලේ අපි වැඩ කරත්. ඊළඟ එක අන්තිම point එක knowing when objectives cannot be met. අර කිව්වා වගේම දැන් project plan management framework එකේ අපි plan එක හදාගෙන යද්දී අපිට දැන් අපි තනියෙන් නෙමෙයි හදන්නේ ගොඩක් අය ඉන්නවා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් අපිට තියෙන අපි set කරලා දෙන objectives අපිට achieve කරන්න පුළුවන්ද බැරිද කියලා අපිට තේරුම් යනවා. project management තිබ්බ නැත්නම් අපි ඔහේ වැඩ ටික කරගෙන යනවා. අපි ඔහේ objectives ටිකක් set කරනවා. මැද්දේ වැඩ ටික project එක මැද්දේදී අපිට හිතනවා මේක කරගන්න බෑ අපිට. එහෙම වෙන්නේ නැහැ project management framework එකක් ඇතුළත අපි වැඩ කරොත්. හරිද? ඒ ටික තමයි benefits ටික. මොනවද ඒත් එක අනිත් පැත්තට තියෙනවා barriers to achieve these benefits. මේ benefits ටික අපිට achieve කරගන්න එක achieve කරන්න යද්දී අපිට එක කරදර වලට මුහුණ පාන්නත් වෙනවා. ඒ මොනවද? barriers. project complexity. ඒතර project එක complex වුණොත් අපිට plan කරන්න යන වෙලාව, manage කරන්න යන වෙලාව, තියෙන resources ගන්න ගොඩක් වැඩි. එතකොට ගොඩක් වෙලා යනවා, ගොඩක් cost එකක් ඉන්ක වෙන්නත් පුළුවන්. project එක ගොඩාක් ලොකු එකක් නම් cost එකක් ඉන්ක වෙන්නත් පුළුවන්. නැත්නම් planning වගේ process එකකට උනත්. හරිද? ලොකු time එකක් යනවා. complex එකදී අමාරුයි පොඩක් project එක plan manage කරන්න. ඊට පස්සේ customer special requirements and scope changes. ඒකෝ දැන් අපි මේ projects හදන්නේ සමහර වෙලාවට අපි මේ projects හදන්නේ එක customer කෙනෙක් සමහරවිට කියනනේ project management firms වගේ ඒවා. එයාලා මේ හදන්නේ customer කෙනෙක්ගේ requirements අනුව. එයාගේ requirements එක වෙලාවට වෙනස් වෙනවා. එක වෙලාවක් කියනවා මොකක් හරි දෙයක් එයාට ඕනේ කියලා. ඊට ස්ටාඩියෝ ටීම් කියනවා නෑ මට ඒක ඕනේ මට මේක ඕනේ කියලා. ඒ වගේ හැම වෙනස් වෙද්දී ඒ නිසා scope එක වෙනස් වෙද්දී අමාරුයි project එකක් manage කරන්න. organizational restructuring. එතකොට අපේ දැන් project එක ඇතුලේ වෙද්දී project එක විතර නෙමෙයි project එකේ මිලි business organization එකක් run වෙනවා. අපි business organization ඇතුලේ වැඩ කරන්නේ. එතකොට ඒ business organization එකේ structure වෙනස් වෙද්දී මොනවා හරි leadership එක වෙනස් වෙනවා. මොනවා හරි ඒ වගේ දේවල් වුණොත් එයාලා මේ project එකට support කරයිද කියලා ප්‍රශ්න එනවා. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. project management එකට බාධා වෙන්න පුළුවන්. project risks අනිවාර්යෙන් risk එකක් කියනවා නම් ඒක බැරි එකක් වෙනවා. changes in technology project එකේ පාවිච්චි කරන technology එක වෙනස් වෙලා නම් අන්තිමට project එක ඉවර වෙන කාලෙදී අපි කරපු project එකෙන් වැඩක් නැති වෙනවා මොකද අපි ඒකට use කරපු technology එක කල්පනලා ඒක project එක ඉවර කරන කාලෙදී ඒ technology එක use වෙන්නේ නැහැ ඒක project එකෙන් වැඩක් වෙන්නේ නැහැ ඊපස්සේ forward planning and pricing future අනාගතේ plan කරද්දී පස්සේ මේ project එකේ එක items price කරද්දී අපි මිලක් දෙද්දී ඒවා decide කරන්න ටිකක් අමාරුයි uncertainties තියෙනවා prices වෙනස් වෙනවා ඒ වගේ දේවල් වෙනවා හරිද ඊට පස්සේ අපි කතා කරන්නේ දැන් මේ project management කියලා කිව්වට ඒක manage කරන්න මිනිස්සෙක් ඉන්නෝනේ කවුරු හරි ඒක පුද්ගලයෙක් ඒකට එයා ගැන තමයි ඊළඟට කතා කරන්නේ project manager මේ project manager තමයි මේ කිව්ව constraints තියාගෙන මේ කිව්ව barriers තියාගෙන project එක ඉස්සරහට ගෙනියන්න ඉන්නේ මේ project manager හරිද ඒ project manager කෙනෙක් මොනවද කරන්නේ project manager ගේ basic function එක මොකක්ද managing the project හරිද ඒකට ඒ managing the project කියන ඒ scope එක ඇතුලේ එයාට මොන වගේ roles ද තියෙන්නේ අපි ඒක දැන් තමයි දැන් කතා කරන්නේ ආ මොන දේවල්ද එයා කරන්න ඕනේ project managing the project කියන දේ යටතේ understanding the vision and mission of the organization and how the project aligns with them දැන් මොකක් හරි organization එකේ project එකක් කරද්දී අපි ඒක කරන්නේ project ඒ organization එකේ vision එකක් mission එකක්
ඒ ultimate vision and mission එක achieve කරන්න තමයි අපි මේ project එකක් සාමාන්‍යයෙන් කරන්නේ. ඒ vision එකට යන තැන එක milestone එකනේ project එකක් කියන්නේ. එතකොට මොකක්ද අපේ organisation එකේ vision and mission එක? මේ project එක කොහොමද ඒකට align වෙන්නේ කියන එක ගැන හොඳ idea එකක් එයාගේ ඔළුවේ තියෙනවා. නැතු නිකන් ඔහෙ කරගෙන ගියොත් එයා දන්නේ නැහැ යා මොකටද මේ project එක manage කරන්න කියලා. නේ? ඒ idea එක ඔළුවේ තියෙන්න ඕනේ. ඊළඟ facilitate planning rather than taking up planning. මෙයා වැඩ කරනවා නෙමෙයි. මෙයා වැඩ කරව ගන්නවා. කට්ටියගෙන්. project manager කෙනෙක් කරන්නේ තමන්ට දීලා තියෙන team එක use කරලා වැඩ ටික කරගන්න එක. එයා facilitate කරනවා විතරයි. එයා කට්ටියව ඒ කියන්නේ හැමෝම motivate කරනවා. ඊට පස්සේ ප්‍රශ්නෙද්දි ඒව ගැන බලනවා. consultancy එක දෙනවා. ඊපස්සේ අදාළ resource people කව හරි එලියෙන් කව හරි ගෙන්න ගන්නවා නම් යාළුවා ගෙන්නලා දෙනවා. ඒ වගේ facilitate කරන එක resources time ඕවා මේවා ඔක්කොම සපයලා facilitate කරන එක තමයි project manager කරන්නේ. එයා ඒවා කරන්නේ නැහැ. කියන්නේ planning කියන එක එයා කරන්නේ නැහැ. ඒකට කරන්න කට්ටියක් එයා යොදවලා ඒක කරන්න යා උපකාරයක් දෙනවා. ඒක facilitate කරලා දෙනවා. හරිද? ඊපස්සේ acquiring people skills. ඒක team එකේ ඉන්න මිනිස්සුන්ගේ skills එයා තියෙන skills ටික එයා වැඩි දියුණු කරගන්න ඕනේ. ඒවා identify කරන් ඒ වගේ උපරිම use එක ගන්න ඕනේ. නැත්තම් තාම මිනිස්සුන්ගෙන් skills ටිකක් ලබා ගන්න ඕනේ. හරිද? ඊළඟ exercise both leadership and management skills. ඒකට එයා project manager කියන්නේ team එකේ team leader. ඒත් එක්කම management skills මෙයා එතකොට මේ time cost scope ඔය හැමදේම manage කරන්නත් ඕනේ, team එක lead කරන්නත් ඕනේ. Cannot neglect the management aspect when performing the technical work in the project. or project එකක් යන මොනවා හරි ලොකු technical project එකක් නම් ඒකේ manager ඒ technical aspects ගැන විතරක්ම හිතලා වැඩක් නැහැ. එයා management aspects මේ දේ තියෙන දේවල් ටික manage කරගෙන කොහොමද මේ technical වැඩේ කරගෙන යන්නේ කියන එක එයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. හරිද? ඒක එක. ඊළඟට instead of asking for authority, the project management make decisions themselves, take appropriate action of violating the policy and then inform the superiors. සමහරවිට නම් project manager කියන්නේ යා initiate කරන එක කෙනෙක්, යා facilitate කරන එක කෙනෙක්. ඒ වගේ කෙනෙක් උඩ කට්ටියකින් approval එක එනකම් අපිට මේක කරන්න බෑ මෙතනින් හරිය approval එක එනකම් අපි බලන් ඉන්න ඕනේ. ඒ කියන්නේ මොකක් හරි මෙයාලගෙන් අහන්න නැතුව මේක කරන්න බෑ කිය. එහෙම ඉන්නවා නම් බලාගෙන වැඩේ වෙන්නේ නැහැනේ. ඒ වගේ වෙලාවලදී එයා ඉනිෂියේටිව් එක ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. එයා ඩිසිෂන් එකක් අරගෙන ෆර්ම් ඩිසිෂන් එකක් අරගෙන ඒ ඩිසිෂන් එකට ස්ටික් වෙලා හරි ඇක්ෂන්ස් ටික කරලා හැබැයි ඕගනයිසේෂන් එකේ පොලිසිස් වලට අදාළව හරි ඇක්ෂන්ස් ටික කරලා ඒක සුපීරියර්ස් වලට දැනුම් දෙන්න පුළුවන් විදිහේ කෙනෙක් වෙන්න ඕනේ. මේ වගේ රෙස්පොන්සිබිලිටි එකක් ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඊට පස්සේ project manager should be an enabler, facilitator, enabler. එයා කරන්නේ වැඩ ටික උපකාරයක් දෙනවා. ඒ වැඩ ටික කරන්න අවශ්‍ය පරිසරය හදලා දෙනවා. project එකෙන් වෙන වැඩ ටික කරන්න පරිසරය හදලා දෙනවා. primary effort to communicate coordinate activities horizontally between line organizations. ඒකට දැන් මම කියන්නේ ඉස්සෙල්ලා function multi functional දෙයක් කියලා project එකක් කියන්නේ. ඒකට multi functional කියවම එක එක functions ගොඩක් තියෙනවා. මේ හැම function එකක් ඇතුළේ තියෙන communication එක හරියට වෙන්න ඕනේ, coordination එක තියෙනවා. මේ ඔක්කොම වෙනවද කියලා බලන්න ඕනේ project manager. හරිද? ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ the project management body of knowledge. ඒක ගැන කතා කරද්දී project PMBOK, project management body of knowledge. හරිද? මෙන්න මේගොල්ලෝ මෙන්න මේ ගයිඩ් එකෙන් අපිට දීලා තියෙනවා ප්‍රොජෙක්ට් එකක් මැනේජ් කරන්න අවශ්‍ය වෙන ගොඩක්ම අවශ්‍ය වෙන ෆැක්ටර්ස් ටිකක්. හරිද? ඒකට ඒවා තමයි මම කියලා කියන්න ඉස්සෙල් තියෙන එක නෝටේ. The project management institute, මේ institute එක has determined a minimum body of knowledge required by a project manager. According to them, there are 5 processes and 10 general areas of knowledge. මේ project management institute එකෙන් identify කරන් තියෙනවා project manager කෙනෙක්ට අවශ්‍ය වෙන අවම දැනුම මොනවද? අවම දැනුම මොකද්ද මේ project එකක් manage කරන්න? අවම වශයෙන් මෙන්න මේ ටික යාලගේ තියෙන්න ඕනේ
කියලා. හරියට ඒ යටතේ මේගොල්ලෝ ඩිවයිඩ් කරලා තියෙන දෙකකට processes සහ general knowledge areas. අපි දැන් මේ දෙක ගැනම කතා කරන්න යනවා. හරිද? ඉස්සෙල්ලාම basic project management process කියන එක අපි ඉස්සෙල්ලාම කතා කරමු. ඒකට basic processes එක මොනවද? project management එකේ සිද්ධ වෙන. එතකොට මෙයාට තියෙනවා processes පහක්. Initiating පිටික ලියාගෙන initiating, planning, executing, monitoring and control, මේ ටික තමයි project management වල තියෙන processes ටික. project එකක් initiate කරන්න ඕනේ ඉස්සෙල්ලාම. project එක පටන් ගන්න කොහොමද? පටන් ගන්නවා කියන එක ඒකට planning වලින් නෙමෙයි පටන් ගන්න කියන එක මෙතනින් ඔයාලට තේරෙන්න ඕනේ. නේද? planning කියන එකෙන් නෙමෙයි අපි අතරම පටන් ගන්න. project management එකක් කියන project එකක් කිව්වහම ඒක ඉස්සෙල්ලාම idea එකක් ඔලුවට එනවා. ඒ idea එක ඔලුවට ආවම මේක කරන්න අපිට තියෙන එක approvals ගන්න සහ මුලින්ම හදන documents ටිකක් තියෙනවා ඒ approval එක ගන්න. ඒකට ඒවා planning කියන stage එකට අදාළ වෙන්නේ නැහැ. හරිද? ඒ planning කියන stage එකට අදාළ වෙන්නේ නැහැ. ඒකට වෙනම මේ තියාවල් ටිකක් කරන්න. ඒකට a description of the product of the project, initial documentation, objectives and assignment of a project manager, selection of the best project. ඒක planning වලට කලින් අපි ඉස්සෙල්ලාම කරන්න ඕන දෙයක්. ඒක project එකක් තියෙනවා. project එකක් කියන්නේ project එකක් organisation එකට එක කාලයක් ඇතුළත එක project එකක් විතර නෙමෙයි මනුස්සයෙක් ගලුවට එන්නේ. ඒක ideas ගොඩක් එනවා. මෙන්න මේක ගැන අපිට project එකක් කරනවා, මේක ගැන පුළුවන් කියලා එක projects ගොඩක් එනවා organisation එකට. ඒ කියන්නේ යාලට ගොඩක් වැඩ ගොඩක් තියෙනවා. ඒ ගොඩ අතරින් එකක් විතර එක project එකක් කියන්නේ. ඒ වගේ projects තව 10ක් විතර ඔලුවට ඇවිල්ලා තියෙන පුළුවන් එක අයගේ. මේ organisation එකේ members අතර. ඒකට ඒ අතරින් හරි එකක් අපි select කරගන්න. ඒකට ඒකත් අය කියන්නේ initiation stage එකට. ඒකට එතනදී අපිට planning කියනකොට ගොඩක් කලින් සිද්ධ වෙන දෙයක් ඒක. ඊට පස්සේ එහෙම කරන්නේ recognizing the benefits of the project. අපි මේ project එක කරන්නේ මොනවද කියන හොඳේ. ඊට preparation of documents to sanction එකට approval ගන්න ඕනේ. Assigning the project manager. ඊට පස්සේ should answer the following questions කියලා අපිට questions ටිකක් දීලා දෙනවා. What is done in the project? business case එක මොකද්ද? business case එක ගැන අපි plan එකකින් කතා කරනවා. එහෙනම් මෙතනදී කතා කරන්නේ නැහැ. කියන්නේ basically cost benefit analysis එක project එකේ. හරිද? Who wants it done? කවුරු වෙනද මේ project එක කරන්නේ? What is the money? Where is the money coming from? කොහෙද සල්ලි අපිට එන්නේ? Who is going to manage the work? Who is going to do the work? කවුද වැඩ ටික කරන්නේ? කවුද manage කරන්නේ? කවුද project manager? කවුද team members ලා? ඒ වගේ ඒවා plan කරනවා initiation එකේදී. හරිද? ඊට පස්සේ planning. project planning එක ගත්තාම මෙතන තමයි අපි මොනවද තියෙන මේ project වල එක project එකක් select කරගෙන දැන් අපි ඒක plan කරනවා. ඒකට අවශ්‍ය මොනවද මේකට කරන්න තියෙන වැඩ ටික මොනවද? ඊට පස්සේ quality and quantity of work කොච්චර වැඩ ප්‍රමාණයක් කරන්න තියෙනවද? ඒ වැඩ ටික මොන standards ඇතුළත අපි කරන්නේ? The definition of the resources අපිට මේ project එක කරන්න මොනවද ඕනේ? resources මම මේ කතා කරන්නේ planning stage එක planning process එක ගැන. හරිද? ඊපස්සේ schedule කරන්න ඕනේ මේ දැන් අපි කරන්න ඕනේ වැඩ ටික හොයාගත්තා resources ටික දැනගත්තා දැන් මේ ටික schedule කරන්න ඕනේ මෙන්න මේ කාලය ඇතුළත මේ activities ටික කරන්න ඕනේ ඒකට අවශ්‍ය resources මෙන්න මේවා ගැන අපි වැඩිපුර කතා කරනවා ඉස්සරහ lessons වල ඊපස්සේ evaluation of the various risks planning stage එකේදී අපි හිතන්න ඕනේ මොන වගේ risks අපිට එන්න පුළුවන්ද කියලා ඒවා හිතාගෙන හිටියොත් තමයි ඇත්තටම risks එද්දී අපිට ඒවා handle කරන්න පුළුවන් වෙන්නේ ඊට execution plan එක හදලා ඊට පස්සේ අපි project එක execute කරන්න පටන් ගන්නවා. වැඩ ටික පටන් ගන්නවා. verifying completed project deliverables. එතකොට project එක execute කරනවා කියන්නේ deliver milestones achieve වෙනවා. ඒත් එකම deliverables ටිකත් හැදීගෙන යනවා. deliverables කියන්නේ project එකෙන් එක project එකේ එක stage එකේ මේ තියෙන output එක. එක project එකේ හැම වෙලේම එකම output එක අන්තිම output එක විතරක් නෙමෙයි output එක වෙනකම් තව එක දේවල් එක outputs ගොඩක් තියෙන පුළුවන් project එක පුරාවට stages පුරාවට stage milestone එකක් කියන stage එක. ඒ stage එක ඇතුලේ output එකක් වෙනම තියෙනවා. for example අපි A level project එකක් ගත්තොත්
අපි ඉස්සෙල්ලාම හදන්නේ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක ඩිලිවරබල් එක. ඒක නෙමෙයි ෆයිනල් අවුට්පුට් එක ප්‍රොජෙක්ට් එකේ. ෆයිනල් අවුට්පුට් එක ප්‍රොජෙක්ට් රිපෝට් එක. හැබැයි ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් කියන එකත් අවුට්පුට් එකක් එක ස්ටේජ් එකකදී. හරිද? ඒකට ඒක ඩිලිවරබල් එක. It was a negotiating of the project team members. Negotiating for the project team members. project team members දැන් මේක කරගෙන යද්දී ඔයාලට තේරෙනවා මෙන්න මේ වගේ දේවල් අවශ්‍යයි මේ approvals වලට. ඒකට එයාලා වෙනුවෙන් ඒ negotiation process එකක් වෙන්න ඕනේ. business එකේ leadership එකත් එක්ක resources ලබා ගන්න ඕනේ සම්බන්ධව. So directing and managing the work. Execution project එකේ තමයි මේ direction and managing කියන එක ලොකුවටම වෙන්නේ. ඊපස්සේ working with the team members. team members තමන් එක එකනාට උදව් කරගෙන වැඩ කරනවා. වැඩ ටික කරගෙන යනවා. ඊට පස්සේ ඒ ටික තමයි execution එකේ තියෙන්නේ. ඊළඟට monitoring and control. කියන්නේ periodic measurement for the project versus plan and taking a corrective action when needed. So අපි අර කලින් කතා කරන්නේ ඉස්සලත් කතා කරන්නේ මේ ගැන benefit එකක් විදිහට එක එක ස්ටේජ් එකේදී අපි හැම වෙලේම බලන්න ඕනේ plan එකත් එක්ක compare කරලා planning stage එකේ හද plan එකත් එක්ක compare කරලා බලන්න ඕනේ. අපි ඒ plan එක අනුව දැන් කරන්න තියෙන වැඩ ටික කරලා තියෙන්නේ. ඒවා කෙල්ල නැත්තම් ඇයි වෙලා නැත්තේ? කොහොමද අපි ආයි track එකට එන්නේ? කියන එක monitoring and control stage එකේදී සිද්ධ වෙන්නේ. Tracking progress, comparing actual outcome and predicted outcome, analyzing variances, making adjustments. සමහරවිට ප්‍රොජෙක්ට් එක ඒ ස්ටේජ් එකේ වෙන්න ඕන දේ වෙලා නැතුව විතරක් නෙමෙයි කරලා තියෙන ටිකත් හරි ස්ටෑන්ඩඩ් එකට වෙලා නැති වෙන්න පුළුවන්. ඒකට ඒවා අපි කොහොමදයි රෙක්ටිෆයි කරගන්නේ? නිවැරදි කරගන්නේ කියලා බලන්න ඕනේ. ඊපස්සේ ප්‍රොජෙක්ට් ක්ලෝසින්. ක්ලෝසින් කියන එකත් වෙනම ස්ටේජ් එකක්. දැන් ප්‍රොජෙක්ට් එකක් අන්තිමේදී අපි නිකන් මොහේ ප්‍රොජෙක්ට් එක ආයෙ කරේ කියලා ඉන්න බෑ. ඩොකියුමන්ට්ස් ටික ෆයිනලයිස් කරන්න ඕනේ. accounting function එක කරපු කට්ටිය ඒ accounts එක close කරන්න ඕනේ. finance කට්ටිය ඒවා close කරන්න ඕනේ. bills settle කරන්න ඕනේ. හරියට project එකේ ඔක්කොම documents ටික submit කරන්න ඕනේ. documenting හරියට ඉවර කරලා තියෙන්න ඕනේ. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා closing එක කරන්න. ඒක document acceptance of the results of the project closure. Verifying that all the work has been accomplished. Contractual closure. But customer කෙනෙක් ඉන්නවා නම් එයාත් එක්ක contractually contract එකක් එක්කනේ අපි customer කෙනෙක් එක්ක වැඩ කරන project එක. ඒ project customer එකේ contract එක close කරනවා. අපි මේ වැඩ ටික කරලා ඉවරයි කියලා. ඊට පස්සේ financial closure. finance ටික balance කරලා දාන්න ඕනේ. Administrative closure. but admin work ටික documentation work ටික ඔක්කොම close කරලා දාන්න ඕනේ. ඒ ටික තමයි process ටිකට තියෙන්නේ. ඒකේ අපිට තියෙන චූටි chart එකක් diagram එකක් slide එකේ දීලා මම ඒක පෙන්නන්නම්. ඉතින් මේක තමයි මේ processes ටික initiating කියන එක පටන් ගන්න ඒක ගොඩ කල් තියෙන ඒක ඉක්මනට ඉවර වෙනවා planning stage එකේ මැදදී විතර. ඔක්කොම documents ටික submit කරලා project එකට අවසර ලැබුණාම planning කියන එක පොඩ්ඩ කාලයක් initiation එක වෙලා අර මං කිව්වේ select කරන්න ඕනේ cost benefit analysis යමයා කරලා ඒ ටික කරයින් පස්සේ ඒ ටික තමයි මෙතන මේ ඉඩ තියෙන්නේ චූටි ඉඩක් තියෙන්නේ. ඒ ටික කරලා ඉවරනයින් පස්සේ planning කියන එක පටන් අරගෙන planning කියන එක අතරම අන්තිම හරිය වගේ වෙනකන් closing stage එක පටන් ගන්නකම් යනවා. ඒ planning කියන එක අපිට නවත්තන්න බෑ. එක අවස්ථාවලදී එක uncertain events වලදී ආයෙ අලුතින් සමහරට plan එකට වෙනස්කම් කරන්න වෙන්න පුළුවන්. හැබැයි planning ලොකු workload එක තියෙන මුල හරියේ එන්නේ ටික අඩු වෙලා closing stage එක ඉවරදී එතනින් හට plan කරන්න දෙයක් නැහැ නේ. closing stage එක පටන් ගත්තාම පස්සේ එතෙන් යනකම් planning ටික වෙනවා. execution කියන එකත් planning එකත් එක්කම පටන්ගෙන දැන් පොඩි workload එකක් තියෙන්නේ එන්න වැඩි වෙලා අන්තිමට closing එකේදී ඉවරනවා. controlling කියන එකත් planning එකම පටන් අරගෙන controlling කියන එක අපිට මේ අන්තිම හරිය එක අවස්ථාවකදී කරන්න ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක දිගටම continuously වෙන්න ඕනේ process එකක් controlling කියන එක. ඒක තමයි මේ chart එකෙන් පෙන්නන්නේ මම හිතනවා මම ඒක ගොඩක් briefly explain කරේ ඔයාලට තේරෙන්නේ නැති කියලා මම හිතනවා ඒක. ඊළඟට අපි යන්නේ ඊළඟ project management body of knowledge guide එකේ ඊළඟ area එක knowledge areas ටිකට.
knowledge areas knowledge areas එක කියලා කියන්නේ එතකොට knowledge areas එක මම ඉස්සෙල්ලා list down කරන් යන්න මෙතන type කරන ගමන් integration management scope management time management ඔබල project කියලා අන්තිමට හැම එකම project scope management project time management මම මේක දාන්න නැහැ මේක මම type කරන්න ඕනද ඒකට දානවා cost management quality management RM management communication management, procurement and stakeholder management. Stakeholder management. මම හිතනවා ඔයාලට මේක තේරෙනවා ඇති කියලා. ඉතින් අපුට ගත්තා. කොහමද මේක මතක තියාගෙන මේ ඉතාලියට තමයි එන්න ඕනේ මම ඉතින් කියන්න බෑ. මම හිතනවා තේරෙනවා ඇති කියලා ඔයාලට. මේ knowledge areas ටික තමයි මේ තියෙන්නේ. හරි මේ ඉතලේ එන්න හැම මෙතන. එන්න මේ ටික තමයි knowledge areas ටික. knowledge areas කියන්නේ මොනවද අතරම? project manager කෙනෙක්. familiarize වෙලා තියෙනවා. project manager කෙනෙක් project එක manage කරන දැනන් ඉන්න ඕනේ areas ටික මොනවද කියන එක. integration කියන්නේ මොකද්ද? හැම activity එකක්ම coordinate වෙන්න ඕනේ. හැම activity එකක්ම එකට සිද්ධ වීගෙන යන්න ඕනේ. ඒ ඉන්ටග්‍රේෂන් එක ගැන ඒ කෝඩිනේෂන් එක ගැන හොඳ අයිඩියා එකක් තියෙනවනේ කොහොමද ඒක මැනේජ් කරන්නේ කෝඩිනේෂන් එක කොන්ෆ්ලික්ට්ස් වෙන්නේ නැතුව Tamanට අවශ්‍ය වැඩේ කරගන්න කොහොමද ඒ ටික හරියට ඉන්ටග්‍රේට් කරගෙන ප්‍රොජෙක්ට් එක කරන් යන්න ඕනේ කියන එක ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් දැනන් ඉන්න ඕනේ ඊළඟ ස්කෝප් මැනේජ්මන්ට් authorizing the job developing a scope statement that will define the boundaries of the project subdividing the work into manageable components with the deliverable, verifying that the amount of work planned has been achieved, specifying scope, change control procedures. ඒවල scope management එක ගත්තාම මොනවද තියෙන වැඩ ටික කියලා අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වැඩ ටික හරි logical විදිහකට ඒ work breakdown කරන්න දැනගන්න ඕනේ. ඔය වගේ දේවල් ඊට පස්සේ scope එක කොහොමද හරියට specify කරන්නේ, boundaries කොහොමද set කරන්නේ. කොහොමද ඒවා change කරන්න ඕන පොඩි පොඩි changes කරන්න කොහොමද ඒක හරියට කරන්නේ ඔය වගේ දේවල් දැනගෙන ඉන්න ඕන project manager කෙනෙක් time එක manage කරන්න කොහොමද obvious කියන්නේ නැහැ time එක manage කරන්න දැනගෙන ඉන්න ඕනේ project manager කෙනෙක් cost එක manage කරන්න දැනගෙන ඉන්න ඕනේ quality එක හරියට quality conformance කියන දේ සිද්ධ වෙනවද කියන එක හරියට බලන්න පුළුවන් වෙන්න ඕනේ project manager කෙනෙක්ට quality control කරන්න පුළුවන් වෙන්න ඕනේ HRM management එකට ඉන්න මේ සිටික manage කරන්න හරියට පුළුවන් වෙන්න ඕනේ human resource එක define their roles, HRM HRM management, define their roles, responsibilities, reporting relationships, acquiring those people, managing them as project is executed. Instead of people manage කරන්න දැනගන්න. Project communication එක manage කරන්න දැනගන්න. Conflicts එන්න නැති වෙන, misunderstandings එන්න නැති වෙන, ඒක හරියට වෙන්නේ කොහොමද කියන එක basic knowledge එකක් තියෙනවා. ඒක ටික හරියට කොහොමද කරන්න කියලා දැනගන්න. මේ ටික project manager කෙනෙක් විතර නෙමෙයි in the common world ඕන මනුස්සයෙක්ට තියෙනවා දෙයක්. Common sense. ඇත්තටම risk management risks මොනවද තියෙන්නේ කියලා identify කරගන්න සහ ඒවා manage කරන්නේ කොහොමද ඒවට කොහොමද address කරන්න කියන එක ගැන idea එකක් ඒ වගේ දේවල් manage කරන්න පුළුවන් වෙන්න ඕනේ risk කියන දේ manage කරන්න පුළුවන් වෙන්න ඕනේ pressure එක දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ ඊට procurement management deciding what must be procured මොනවද ලබා ගන්න ඕනේ දේවල් materials මොනවද මිලදී ගන්න ඕනේ issuing requests for bids or quotations, selecting vendors, administering contracts, and closing them with the job when the job is finished. The quotations then එක bids ගන්න එක vendors ව select කරන ඔය දේවල් ගැන idea එකක් තියෙනවා project manager ට. එයාගේ idea එකක් නැතුව එයාගේ ඉන්න team members වලින් එයාට වැඩි කරගන්න බෑ. ඊට project stakeholder management stakeholders සහ project එකේ interested parties හැම එකම balance කරලා තියාගන්න manage කරගන්න individual team members ටිකව ඊපස්සේ organization එකේ ඉන්න team leadership එක organization එකේ ඉන්න leadership එක board of directors සහ organization එකෙන් පිට project එකට අදාළ මිනිස්සුන්ව balance කරගන්න පුළුවන් වෙන්න ඕනේ මේ project manager ට. හරිද? ඔය ටික තමයි තියෙන්නේ. ඊට අමතරව තව පොඩි එකක් තියෙනවා. ඒක
මෙතනින් දාන්නම් අන්තිම ටොපික් එක මේ ලෙසන් එකේ. Success. Project management එකක තියෙන success factors මොනවද? User involvement. එතකොට customer අපිට මේක හදන අපි කවුරුයි customer කෙනෙක් end user කෙනෙක් ඉන්නවා. එයාගේ involvement එක තියෙන්න ඕනේ. එයාගේ specifications ටික දැනගන්න. Execution executive management support. අනිවාර්යයෙන්ම team organization leadership එකෙන් හොඳ support එකක් තියෙනවා project එකක් කරගෙන යන්න. Clear strategy for requirements. Clear statement of requirements. So requirements ටික හරියට state වෙලා තියෙන්න ඕනේ. ඒවා vague නම් ඒවා නිකන් ඔහේ නිකන් මට මේකත් ඕනේ නැහැ නිකන් මේක ඕනේ ඒ වගේ එහෙම තියෙන්න බෑ. හරි requirements ටික තියෙන්න ඕනේ. Clearly mention කරලා proper plan එකක් හරියට තියෙන්න ඕනේ. Expectations realistic වෙන්න ඕනේ. අපි set කරන objectives achieve කරන්න පුළුවන් වෙන්න ඕනේ. Smaller project milestones. milestone එකක් stage එකක් කියන එක ලොකු දෙයක් achieve කරන්න බැරි වෙන දිග සහ ලොකු මේ outcome එකක් වෙන දෙයක් වෙන්න බෑ. අපි එහෙම ultimate project output එක ඒ විදිහට milestones වලට break down කරන් තියෙන්නේ අපිට achieve කරන්න ලේසි වෙන්න. ඒකට ඒ milestone එක උනත් ලේසි දෙයක් වෙන්න ඕනේ achieve කරන්න. small දෙයක් වෙන්න ඕනේ. අර ultimate objective එකෙන් ultimate product output එකෙන් පොඩි කොටසක් වෙන්න ඕනේ. competent staff අනිවාර්යයෙන්ම මිනිස්සුට knowledge එක දැනුම skills වගේම තියෙන්න ඕනේ. ownership කවුද මේ ප්‍රොජෙක්ට් එකේ ඕනර් මැනේජ් කරන කට්ටිය එයාලා හරියට ඩිෆයින් වෙලා තියෙන්න ඕනේ. authority එක කාටද තියෙන්නේ ඕවා මේවා ඩිෆයින් වෙලා තියෙන්න ඕනේ. clear vision and objectives obvious. hard working and focused staff එකත් obvious. ඒවා ටික තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම success factors විදිහට මේ ටික ප්‍රොජෙක්ට් එකක් හරියට කරගෙන යන්න. හරිද? එතකොට මෙන්න මේක තමයි අතරම first lesson එකේ තියෙන්නේ. මම second lesson එක ඊළඟ මම දැන් වෙනම වීඩියෝ එකකින් කරන්න මොකද මේකට මම දැන් පැයකට ලඟ වෙනවා වගේ ගියා. එහෙනම් මම වෙනම වීඩියෝ එකකින් කරන්නම් එක. හොර මෙන්න මේ mind map එක ඔයාලට මේක useful කියලා හිතනවා නම් මේකේ screenshot එකක් අරගෙන ඔය making වලට මේ lesson එකේ flow එක identify කරගන්න පුළුවන් මොනවද කියන topics ඒවනවා කියලා. ඔයාලට මේක useful කියලා හිතනවා නම් මේකේ screenshot එකක් අරන් තියාගන්න. හරි එතකොට ඔයාලට ඒකෙන් අර ඔළුවට දාගන්න පුළුවන් මොනවද තියෙන්නේ මේ lesson එකේ සහ theory ගොඩක් හන්දා අනිවාර්යයෙන්ම ගොඩක් අමතක වෙන්න පුළුවන් chance එක වැඩි. අපිට open book හන්දා හොඳයි. ඒ වගේ එකට මෙන්න මේ වගේ mind map එකක් තියාගෙන මොනවද lesson එකේ තියෙන topics ටික කියලා දැනගෙන ඉන්න එක ගොඩක් හොඳයි. So මෙතනින් මේ පළවෙනි lesson එක ඉවර වෙනවා. මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. Yes.